හරි පුතේ. එතකොට අපි අද කතා කරන්නේ ලෝහ නිස්සාරණය ගැන. ඒ කියන්නේ අපි තාම ඉන්නේ ශුද්‍ර ජීවීන් මොනකට යොදා ගැනීමද? කර්මාන්ත සඳහා යොදා ගැනීම. එතකොට අපි ශුද්‍ර ජීවී පාඩමේ අපි කිව්වා ශුද්‍ර ජීවීන් භාවිතයන් අපි හතරක් ගැන කතා කරනවා කියලා. එකක් තමයි කෘෂි කර්මාන්තය. දෙවෙනි එක තමයි කර්මාන්ත වෛද්‍ය විද්‍යාවට. තුන්වෙනි එක තමයි කර්මාන්ත සඳහා. හතරවෙනි එක පරිසර සංරක්ෂණය සඳහා. තේරුණාද? ඒක ඔළුවේ තියාගන්න පුතේරාම. එතන අපි ඉවර කරා කෘෂි කර්මාන්තය. ඒක නැවත බෙදුවා ජාන තාක්ෂණය, නයිට්‍රජන් තිර කිරීම, කොම්පොස් පොහොර සෑදීම, ජෛව පලිබෝධ නාශක කියලා. දෙවනුව අපි ආවා වෛද්‍ය ශාස්ත්‍රයට. ඒක කොටස් දෙකක් කතා කරා. ප්‍රතිජීවක ඖෂධ නිපදවීමයි ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමයි. එම් පාඩම් බලන් ඉන්න පුතේ. ඒක තමයි ලේසිය. තුන්වෙනි එක තමයි කර්මාන්ත සඳහා භාවිතය. අපි ඒකෙදි ගිය සතියේ අපි කතා කරා ජීව වායුව නිපදවීම ගැන. පැහැදිලිද? අද අපි කතා කරනවා ලෝහ නිස්සාරණය කරන්න ශුද්‍ර ජීවීන් ගන්නෙ කොහොමද කියලා. ඒතර පුතේ මේක ටිකක් අර පුදුම හිතන කතාවක්. ඒ කියන්නේ කොහොමද ශුද්‍ර ජීවීන් ලෝහ දෙන්නේ කියලා. දැන් මෙහෙමයි වෙන්නේ පුතේ. මේ ලෝහ කියන ඒවා වෙන සංයෝගයක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ ලෝහ මිශ්‍ර පස් වලට අපි කියනවා ලෝපස් කියලා. මොනවා කියලාද කියන්නේ? ලෝපස්. ඒතර මම මේ ඇන්දේ ලෝපස් කැටයක් නම්. හරිද? ඒ ලෝහ ඉන්නේ පුතේ තව සංයෝගයක එකතු වෙලා. ඒතර අපිට ඕන මේ නිල් පාට කොටස. ඒක තමයි ලෝහය. එතකොට අපි මේකට ශුද්‍ර ජීවියෙක් දැම්මහම ඒ ශුද්‍ර ජීවියා කරන්නේ ඒ කියන ශුද්‍ර ජීවියා කරන්නේ මෙන්න මේ ටික කනවා. නැත්තම් එයා මේ ටික වෙන දෙයක් බවට පත් කරනවා. පත් කරලා මේක එළියට දානවා. තේරුණා? පැහැදිලිද? එතකොට අපිට ඕන එක එළියට ආවනේ. ඒ මොනවද? ලෝහ ටික ආවා. අන්න එහෙම ශුද්‍ර ජීවීන් භාවිතා කළා ශුද්‍ර ජීවීන්ට කියනවා මේ ලෝපස් වල තියෙන ලෝහ ටික මොනා කරලා දෙන්න කියලාද? වෙන් කරලා දෙන්න කියලා. ඉතින් මේක ගොඩාක් කාර්යක්ෂම නෑ. මේක හොඳ මේකේ වාසිය තමයි චුට්ටක් තියෙන ඒවට උනත් යොදන්න පුළුවන්. එතකොට මෙහෙම අපිට වෙන් කර ගන්න පුළුවන් විවිධ ලෝහ වර්ග තියෙන. පැහැදිලිද? ඒකට අපි නමක් කියනවා ජෛව ශීරණය කියලා. මොකක් කියලාද කියන්නේ? ජෛව ශීරණය. හරි? මේකට භාවිතා වෙන ශුද්‍ර ජීවීන් ඉන්නවා ෆෙරොක්සිඩන් කියලා තමයි ඒගොල්ලන්ව අවසන් වෙන්නේ. ෆෙරස් කියන්නේ යකඩවල. ෆෙරස්. ඒ නිසා නම නිකන් මතක තියාගන්න. මොකක්ද එන්නේ? ෆෙරොක්සිඩන්. අන්තිම නම වාසකම එන්නේ හිම. එහෙනම් අපි දෙමු ජෛව ශීරණය ගැන කතා කරමු පුතේ. ලෝහ නිස්සාරණය ඇතැම් ලෝපස්වල මිනිසාට ප්‍රයෝජනවත් බොහෝ ලෝහ වර්ග ඉතා අඩු ප්‍රතිශතයක් ඇත. එම ලෝපස් වලින් මිනිසාට ප්‍රයෝජනවත් එම ලෝපස් වලින් මිනිසාට ප්‍රයෝජනවත් බොහෝ ලෝහ වර්ග ඊට අඩු ප්‍රතිශතයකින් අඩංගු වී ඇත. ඊට අඩු ප්‍රතිශතයකින් අඩංගු වී ඇත. එම ලෝපස් වලින් අදාළ ලෝහය
නිස්සාරණයට ශුද්‍ර ජීවීන් භාවිතා කිරීම ජෛව ශීරණය ලෙස හැඳින්වේ. ජෛව ශීරණය ලෙස හැඳින්වේ. නිස්සාරණය කරන ලෝහ වර්ග තඹ යුරේනියම් භාවිතා වන ශුද්‍ර ජීවීන් Acidithiobacillus peroxidans, Thiobacillus peroxidans. නම පොඩ්ඩක් මතක තියාගන්න පුතේ කෙටි ප්‍රශ්නයකට හරි දුන්නා. පුතාලට ලියන්න එන්නේ නැහැ. කෙටි ප්‍රශ්නයක ඕන අහන්න පුළුවන් කවුද කියලා. එතකොට අර එකයි මම කියේ ෆෙරස් වලින් අල්ලගන්න කියලා. එයාගේ නමේ කෙලවරේ තියෙන ෆෙරොක්සිඩන්ස්. හරි පුතේ. ඉවරයි. ඊට පස්සේ අපි එන්නේ කිරියාශ්‍රිත නිෂ්පාදන වලට. කිරියාශ්‍රිත නිෂ්පාදන කියන්නේ තවත් කර්මාන්තයක් නේද? කිරියාශ්‍රිත නිෂ්පාදන වලට අයිති තියෙනවා යෝගට් සෑදීම, තව මී කිරි සෑදීම නේද? ඒවා ඔක්කොම අයිති තියෙන්නේ මොනකටද? කිරියාශ්‍රිත නිෂ්පාදන වලට. මේවට පුතේ බහුලව ශුද්‍ර ජීවීන් භාවිතා වෙනවා. ඉතින් අද අපි යෝගට් හදන්න යන්නේ. ඊළඟට තියෙන එක යෝගට් සෑද. කිරි කල් තබා ගැනීමටත් කිරි වලින් රසවත් අතුරුස්වස නිෂ්පාදනයටත් ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය පාලනය කොට භාවිතා කරයි. අන්න ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය මොකද කරන්නේ පුතේ? පාලනය කරලා භාවිතා කර. එතකොට දැන් පුතාලට හිතෙනවා ඇතිනේ මේ ශුද්‍ර ජීවීන්ම ආහාර නරක කරනවා. ආයි මේ ශුද්‍ර ජීවීන්ව මොකද? ආයි මේ ශුද්‍ර ජීවීන්ම ආහාරයට දානවා නේද? තේරුණා නේද? මේ වෙනසට හේතුව තමයි පුතේ ශුද්‍ර ජීවීන්ව ආහාරයට දාන්නේ අපි පාලන තත්ත්වයට. අපේ පාලනයක් ඇතුව කරන්න. එතකොට ඒගොල්ලන්ට නරක කරන්න බෑ. පැහැදිලිද? ඒගොල්ලන්ට නරක කරන්න බෑ. ක්‍රියාකාරකම යෝගට් නිෂ්පාදනය පිළිබඳව ආදර්ශනය අවශ්‍ය ද්‍රව්‍ය පිරිසිදු එළකිරි සාම්පලයක් මුහුම් බැක්ටීරියා හයිලයිට් කරන්න පුතේ මුහුම් බැක්ටීරියා මුහුමක් මුහුමක් කියන්නේ පුතේ කලින් එකක කොටසක් කලින් යෝගට් එකේ කොටසක් ඒකට අපි කියන්නේ මුහුමක් කිය. සීනි ස්වල්පයක් ජෙලටින් කිරි රත් කිරීමට සුදුසු භාජනයක් කුඩා ප්ලාස්ටික් කෝප්ප කීපයක් උෂ්ණත්ව මානයක්. හරිද? දැන් අපි පුතේ ඒක ආදර්ශනය කරමු. හරි? එතකොට දැන් අපි කිරි ගන්නවා මේකට ජෙලටින් ගන්නවා. හරිද? ඒ වගේම මුහුම තියෙනවා. දැන් මේ තියෙන පුතේ කිරි. මේ තියෙන්නේ ජෙලටින්. සීනි. මේ තියෙන්නේ මුහුම. මුහුම කියන්නේ කලින් මුදවාගත්ත කලින් යෝගට් එක උඩ කොටස. පරණ එක. පරණ එක කියන්නේ නරක වෙච්ච එකක් නෙමෙයි.
හොඳ එකක උඩ කොටස. හරි. ඊට පස්සේ සීනි තියෙනවා උණු වතුර තියෙනවා. පොඩ්ඩක් වෙනස් හදන ඉතින් නමුත් ආසන්නව සමානයි. දැන් අපි කරන්නේ ජෙලටින් උණු ජලයේ දිය කරලා ජෙලටින් හදා ගන්න. ඊට පස්සේ කිරි ටික රත් කරනවා. මේ තියෙන්නේ මුහුම ඊට පස්සේ හදාගන්න. මුහුම හදාගන්නේ අර යෝගට් ටික ක්‍රීම් වගේ වෙනකම් වතුර දාලා දිය කරගන්න. ඔන්න දැන් කිරි ටික භාජනයකට දාලා රත් කරනවා. ඇයි අපි කිරි රත් කරන්නේ? ශුද්‍ර ජීවීන් විනාශ කරන්න නෙමෙයි. එහෙම ලිව්වොත් උත්තරේ වැරදි. ඔය රත් කරලා ශුද්‍ර ජීවීන් මරන්න බෑ ඔක්කොම. හානිකර ශුද්‍ර ජීවීන් විනාශ කරන්න. අපි ඒගොල්ලන්ට කියනවා ව්‍යාධි ජනකීන්. ව්‍යාධි ජනකයන් කියන්නේ පුතේ ලෙඩ රෝග සාධන ශුද්‍ර ජීවීන්ව මරන්න විතරයි රත් කරන්නේ. නැත්තම් කිරිවල පෝෂණ ගුණයක් නැති වෙනවනේ. ගොඩාක් රත් කරු. අපිට එතකොට ඊට පස්සේ අපි දැම්ම නේද ජෙලටින්. ජෙලටින් දාන්නේ ඇයි? පුතාලා ජෙලි කාලා තියෙනව නේද උකු වෙන්නේ. ජෙලි කියන්නේ ඝනත් නෙමෙයි ද්‍රවත් නෙමෙයි. අන ජෙලටින් දැම්ම අපිට උකු ගතියක් එනවා. ඊට පස්සේ ඒකට හොඳින් සීනි දාලා නැවත රත් කරනවා. රත් කර කරකෝ කලත්ත. එතකොට අපිට තව මොනවද දාන්න බැරි? අන්න මුහුම දාන. දැක්කනේ. හැබැයි මුහුම දාන්නේ ලිප නිවා නිමෙන්න ගියාට පස්සේ. ඒකට හේතුව තමයි මේ මුහුමේ කවුද ඉන්නේ? ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඒගොල්ලෝ අපිට ඕනද නැද්ද? ඕන. අන්න එහෙනම් ඒගොල්ලන්ව බේර ගන්න අඩු කරලා උෂ්ණත්වය දාන්න. අර නටපු උෂ්ණත්වය නෙමෙයි. තේරුණාද? නැත්තම් ඒ ශුද්‍ර ජීවීන් වල නිකන් ලෝදිය හැලියට වළනවා වගේ දාපු ගමන් උන් ටික මැරෙනවා. ඒ හින්දා අපි ටිකක් අඩු උෂ්ණත්වයට දානවා. දැන් ඔන්න මේක උඩ ඇතිලා තියෙන යොදේ ඉවත් කරලා මේක ටිකක් මිදෙන්න ඉඩ හරිනවා. අපිට ඔන්න ඒක තියන්න පුළුවන් මේ අපි තියෙන මුහුම ඇඟිල්ලක් තරම් දැමීමට තරම් සිසිල් වූ පසු. අන්න එහෙමයි බලන්න කියන්නේ. ඒ කියන්නේ ඇඟිල්ලක් දාන්න පුළුවන් තරම් සිසිල් වෙන්නට ඕන. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ට විතර අඩු වෙන්නට ඕන. මොනව එකතු කරන්නද? මුහුම එකතු කර. ඊට පස්සේ අපි ඒක පෙරලා භාජනයකට දාලා තියලා තියෙනවා. දැන් ඕකේ කවුද වැට පටන් ගන්න? අර මුහුමේ හිටිය බැක්ටීරියා. ඒගොල්ලෝ මේකේ වැඩ පටන් ගන්නවා. එතකොට ඒගොල්ලෝ ටික ටික මේ කිරි මොකද කරන්නේ? මුදවන්න පටන් ගන්නවා. ඉතින් ගොඩාක් මිදෙව්වොත් ප්‍රශ්නේ. තේරුණාද? ඒ නිසා අපි හරි ගානට මිදුණාට පස්සේ කීලා ශීතකරණයට දාන්න. ශීතකරණයට දාන්නේ එහෙනම් මොකටද? කල් තියාගන්නම නෙමෙයි. අර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නතර කරන්න. උන් ඕනාවට වඩා වැඩි කරොත් වැඩියෙන් වැඩ කරොත් අපිට ගැටලුවක්. අපිට ඕන ගානේ නවත්ත ගන්න ඕන. ඒකට අපි මොකද කරන්නේ? ශීතකරණයට ගිහිල්ලා දාන්න. ඕනනම් අවන් එක තියන්නත් පුළුවන්. මෙයා නම් අවන් එක තියන්නේ. හැබැයි අවන් එක ඔන් කරන්නේ නැතුව තියන්නේ. ඒක ඔන් කරොත් මේක රසේ. දැන් ඕක යෝගට් එකක් බවට මොන වෙනවද? පත්. එන හරි ලේසි යෝගට් එක. දැක්කද? පැය 14කට පස්සේ ශීතකරණේ තියෙන. හරිද? දැන් එන අපි පියවර එක එකට යමු. පෙරාගත් එලකිරි සාම්පලයක් කීයට රත් කරනවද පුතේ? 88යි සෙල්සියස් සිට හෝ 95යි අතර උෂ්ණත්වයකට මිනිත්තු 15ත් 30ත් අතර කාලයක් රත් කරන්න. ඕකේ උෂ්ණත්ව පරාසයත් හයිලයිට් කරන්න කාලයත්. එකපාරක් විභාගයේ හිස්ටෑම් පුරවන්න දුන්න. ඉතින් ඒවා අහන එක නම් ගොඩාක් වැරදි නේද? උෂ්ණත්ව දේව කාලේ. නමුත් අපි දන්නේ නැහැ කොහෙන් දෙයිද කියලා. එහෙනම් ඔයගොල්ලෝ පාඩම් කරන් ඉන්න එක හොඳයි. 88යි 95යි අතර උෂ්ණත්වයේ මිනිත්තු 15ත් 30. එලකිරි සාම්පලය රත් කිරීමේදී ඒ කියන්නේ අරමුණ මොකද කරන්නේ පුතේ? එහි ඇති අහිතකර බැක්ටීරියා විනාශ වේ. අහිතකර කියන එක හයිලයිට් කරන්න. ඒ වචන හලන්න එපා. ඊළඟට යොදේ ඉවත් කිරීම
ඒකට අරමුණ නැහැ. යොදේ ඉවත් කිරීම මිශ්‍රණයට අවශ්‍ය පමණ සීනි සහ ජෙලටින් එකතු කරයි. ලියන්න බබතේ. සීනි එකතු කරන්නේ ඇයි? රසකාරකයක් නිසා. ජෙලටින් එකතු කරන්නේ ඇයි? ඝනීකාරකයක්. ඝන වෙන්න උදව් කරනවා. ඒ නිසා අර්ධ ඝන තත්ත්වයට පත් කරනවා. කවුරු නිසාද? ජෙලටින් නිසා. කවුරු නිසාද පුතේ? ජෙලටින් නිසා. ඊළඟට නැවත සෙල්සියස් අංශක 60ක පමණ උෂ්ණත්වයට මෙයාව නිවෙන්න හරිනවා. ඒකට හේතුව සෙල්සියස් අංශක 60ට වඩා අඩු කරන්නේ මුහුමේ ඇති බැක්ටීරියා විනාශ වී යෑම මොනා කරන්නද? වළක්වන්න. ලියන්න වෙලා දෙනවා අහගෙන ඉන්න. එතකොට මේ මුහුමේ ඉන්නවා බැක්ටීරියා වර්ග දෙකක්. එකක් තමයි ලැක්ටෝබැසිලස් අනිත් එක තමයි ස්ට්‍රෙප්ටෝකොකස්. ඒ නම් දෙක මතක තියෙන්න. මම පස්සේ ආයෙ දෙනවා. දැන් අවශ්‍ය දේවල් ලියාගමු. උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ට වඩා අඩු කරනුයේ මුහුම තුළ ඇති බැක්ටීරියා විනාශ වීම වැළැක්වීමටය. මුහුම තුළ ඇති බැක්ටීරියා විනාශ වීම වැළැක්වීමටය. हाइलाइट करने बैक्टीरिया वर्ग देखकर लैक्टोबैसिलस सह स्ट्रेप्टोकोकस ඊළඟ කොටසට යමු.
සුදුසු බඳුන් වල මිශ්‍රණය පිරවීම මිශ්‍රණය සෙල්සියස් අංශක 40ත් 45ත් පමණ උෂ්ණත්වයේ පැය 6ත් 7ත් පමණ කාලයක් තැබීම. එතකොට අර අවන් එක වගේ ඇතුළ අපි තෝරාගත්තේ මේ 40ත් 45ත් කියන්නේ ටිකක් කාමර උෂ්ණත්වයට වඩා වැඩිද අඩුද? වැඩි. හරිද? සෙල්සියස් අංශක 40 45ත් අතර උෂ්ණත්වය සුද්ධ ජීවීන්ට සුදුසුම උෂ්ණත්වය වීම. බඳුන් වසා ශීතකරණයේ තැබීම. සෙල්සියස් අංශක 4 උෂ්ණත්වයේ තවදුරටත් සිදුවන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල වේ. තවදුරටත් සිදුවන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල වේ. හරි පුතේ. සෙල්සියස් අංශක 40ත් 45ත් අතර උෂ්ණත්වය ශුද්‍ර ජීවීන්ට සුදුසු උෂ්ණත්වය වේ. දැන් එතකොට පුතේ අපි බලමු වෙන දේ මොකක්ද කියලා. වෙන දේ තමයි අපේ කිරි ආහාරයේ තියෙනවනේ පුතේ. මේ කිරි ආහාරය මත මේ ඉන්න බැක්ටීරියාවන්ගේ නම මොකද්ද කිව්වේ? ස්ට්‍රෙප්ටොකොකස් සහ ලැක්ටෝබැසිලස්. තේරුණාද? ලැක්ටෝ කියන්නේ ඒගොල්ලෝ ලැක්ටික් අම්ලය හදනවා. මේ ශුද්‍ර ජීවීන් පුතේ මේ ආහාරය මත මොකද කරන්නේ? මොකද කරන්නේ? අම්ලයක් හදනවා. අම්ලයක්. තේරුණාද? මේ අම්ල තට්ටුව නිසා මේ අම්ලය නිසා මොකද වෙන්නේ? අර අපිට ලෙඩ රෝග සාධන ආහාර නරක කරන ශුද්‍ර ජීවීන්ට ආවට ඉන්න බෑ. ඒගොල්ලෝ මැරිලා යනවා. ඇයි මැරිලා යන්නේ? ආම්ලිකයි. අරගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒගොල්ලෝ එකට හැඩ ගැහිච්ච අයනේ. මේ නිසා මේ කිරි ටික ඉබේම මොකද වෙන්නේ? ආරක්ෂා වෙනවා. පැහැදිලිද? මේ කිරි ටික ඉබේම ආරක්ෂා වෙනවා. එහෙනම් මොන ආම්ලයේද හැදෙන්නේ? ලැක්ටික් ආම්ලය. ඒ නිසා මේ බැක්ටීරියාවන්ට නමක් කියනවා ලැක්ටික් අම්ල බැක්ටීරියා කියලා. කවුරු කියලාද කියන්නේ පුතේ? ලැක්ටික් අම්ල බැක්ටීරියා කියලා. එතකොට කිරි ආහාර කිරි මත ඒගොල්ලෝ ක්‍රියාත්මක කළා. ඒගොල්ලෝ මොනවාද හදන්නේ? ලැක්ටික් අම්ලය. හරි ලැක්ටික් අම්ලය හදනවා. මේකට අපි කියන නමක් ලැක්ටික් අම්ල බැක්ටීරියා. එතකොට පුතේ මේ කිරිවල තියෙනවා කාබෝහයිඩ්‍රේටයක්. ඒකට කියන්නේ ලැක්ටෝස්. මේ ලැක්ටෝස් කියන සීනිය තමයි ලැක්ටික් අම්ලය බවට පත් කරන්නේ. තේරුණාද? පැහැදිලිද? ලැක්ටෝස් කියන සීනිය තමයි මොකද පුතේ? ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. එතන ලැක්ටෝස් කියන සීනියයි තියෙන ප්‍රධාන ආහාර පෝෂකය මොකද්ද? කාබෝහයිඩ්‍රේට්. මොකද සීනියයි තියෙන මොනවාද? කාබෝහයිඩ්‍රේට් වල. හරි? දෙමු අපි මෙම බැක්ටීරියා මගින් කිරිවල ඇති ලැක්ටෝස් නම් වූ කාබෝහයිඩ්‍රේටය ලැක්ටික් අම්ලය බවට පත් කරයි.
කාබෝහයිඩ්‍රේට් ළඟ වරන් විතර ලියන්න පුතේ ඒකේ නම ලැක්ටෝස් ඒ බැක්ටීරියාවගේ නම ලැක්ටික් ආම්ල බැක්ටීරියා ඒකට අයිති තියෙන බැක්ටීරියා දෙන්නට උදාහරණ මොනවද පුතේ ලැක්ටෝබැසිලස් සහ ස්ට්‍රෙප්ටෝකොකස් කාබෝහයිඩ්‍රේට ලැක්ටික් ආම්ලය බවට පත් වෙනවා ඒ බැක්ටීරියාවන්ට කියන්නේ පුතේ ලැක්ටෝබැසිලස් එහෙම නැත්නම් ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටික් ආම්ලය සෑදීමේ වාසි ආම්ලික මාධ්‍යයක් පැවතීම නිසා වෙනත් ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය වීම අඩාල වී යෝගට් පරිරක්ෂණය වීම ආම්ලික මාධ්‍යයක් පැවතීම නිසා වෙනත් ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය වීම අඩාල වී යෝගට් පරිරක්ෂණය වීම කිරියාසිත නිෂ්පාදන යෝගට් මුදවාපු කිරි චීස් नाम क्रम बते रूपे मुद्दो आप किरी योगर्ट चीज अब ඊළඟට යම් පුතේ ඊළඟට අපි කතා කරන්නේ ශාක කෙන්දියාශ්‍රිත නිෂ්පාදන සඳහා ක්ෂුද්‍රජීවීන් යොදා ගැනීම ශාක කෙන්දියාශ්‍රිත නිෂ්පාදන සඳහා ක්ෂුද්‍රජීවීන් යොදා ගැනීම හරිද දැන් පුතේ මේකෙදි වෙන්නේ මේ ශාක කෙඳි හරිද
ශාක කෙඳි පුතේ මෙහෙම තියෙනවා. පොල්වල හනවල මේ ශාක කෙඳි බැඳ තබා ගන්න ද්‍රව්‍ය තියෙනවා. මේ ශාක කෙඳි බැඳ තබා ගන්න මොනවද තියෙන්නේ? ද්‍රව්‍ය තියෙනවා. ඒවා තමයි මම මේ නිල් පාටින් අඳින. අපි ඒවට කියනවා පෙක්ටේට කියලා. මොනවා කියලාද පුතේ ඒවට කියන්නේ? පෙක්ටේට කියන ද්‍රව්‍ය. හරියට නිකන් අපි ගඩොල් සිමෙන්ති වලින් අල්ලලා තියනවා වගේ මේ ශාක කෙඳි ටික බැඳ තියාගන්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ අල්ලන් ඉන්නේ ඉඳ ගලව ගන්න බෑ අපිට. පැහැදිලිද? අපි හොයාගත්ත මේ ශාක කෙඳි ආහාරයට ගන්න ශුද්‍ර ජීවි. ඒගොල්ලෝ ඉන්නේ පල් වෙන වතුරේ. මොන වතුරද ඉන්නේ? පල් වෙන වතුරේ. අපි මොකද කරේ මේ පොල්ලෙලි ටික කීලා දැම්ම ජලාශයකට මොනව වෙන්නේද? පල් වෙන්නේ. ඔන්න සති දෙක තුනක් යනකොට හොඳට පල් ගඳ ගහන. හරි. දුගද හමන. නමුත් පොල්ලෙලිය එතකොට පල් වෙනවා. මේ පල් වෙන ජලයේ ඉන්න ශුද්‍ර ජීවීන් ඇවිල්ලා මේ පොල්ලෙලිය වල තියෙන මෙන්න මේ පෙක්ටේට කියන එක පුතේ කනවා. නැත්තම් ජීර්ණය කරලා දානවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ විදියට කතා කරන්නේ මේ විදියට එයා වෙන් වෙනවා. ශාක කෙඳි ටික මොකද වෙන්නේ පුතේ? ශාක කෙඳි ටික වෙන් වෙනවා. ශාක කෙඳි ටික අපි අපේ ශාක කෙඳි ටික මොකද වෙන්නේ පුතේ? වෙන් වෙනවා. ඉතින් පොඩ්ඩක් තලපු ගමන්ම ගලව ගන්න පුළුවන්. ඒකයි ඊට පස්සේ මිනිස්සු මේවට බැහැලා ඒ පොල්ලෙල ටික උඩට දාලා ඊට පස්සේ ඒවා ගලක් උඩ තියලා මොකද කරන්නේ? තැලීම සිදු කරනවා. තැලුවාම කෙඳි ටික වෙන් වෙනවා. එතකොට මේ වැඩේ කවුද කරලා දුන්නේ? ශුද්‍ර ජීවි. ඒගොල්ලෝ සල්ලි ගන්නවද? නැහැ. ඒගොල්ලන්ට ශක්තිය දෙන්න ඕනද? ඒත් නැහැ. ඒගොල්ලන්ව ගෙනත් දාන්න ඕනද? ඒත් නැහැ. එන වාසි ගොඩයි මොනවා නිසාද? ශුද්‍ර ජීවීන් භාවිතා වීම නිසා. අපි අන්තිමට ඒ ගැනත් කතා කරනවා. කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් භාවිතයේ වාසිය. එතකොට මේ බැඳ තබා ගන්න ද්‍රව්‍යයට කියන නම මොකද්ද? පෙක්ටේට. ඒක ජීර්ණය කරන්න පුතේ ශුද්‍ර ජීවීන් ශ්‍රාවය කරන එන්සයිමයට අපි නමක් කියනවා පෙක්ටිනේස් කියලා. මොකක් කියලාද කියන්නේ? පෙක්ටිනේස් එන්සයිම. අර ද්‍රව්‍ය නම තමයි පෙක්ටේට. පෙක්ටේට. බලමු. ශාක කෙඳි භාවිතයෙන් විවිධ නිෂ්පාදන සිදු කරන අතර එම කෙඳි වෙන් කර ගැනීම සඳහා බැක්ටීරියා යොදා ගනී. ශාක කෙඳි ලබා ගැනීමට භාවිතා කරන ශාක පොල් ගස්, හන ගස්, තල් ගස්, ගෝනි ගස්. බැක්ටීරියා නිපදවන පෙක්ටිනේස් එන්සයිමය මගින් එම ශාක කෙඳි එකිනෙකට බැඳ තබන පෙක්ටේට නම් සංයෝගය ජීර්ණය වී කෙඳි වෙන්වීම සිදු වී
ශාක කැඳි ආශ්‍රිත නිෂ්පාදන නිසා මතුවන පාරිසරික ගැටලු ජලාශ නිසා මදුරුවන් බෝවීම ජලාශ වලින් දුර්ගන්ධය ඇතිවීම හරි පුතේ ඊට පස්සේ අපි එන්නේ පාරිසරික සංරක්ෂණ කටයුතු සඳහා ඒ කොටස නේද පාරිසරික සංරක්ෂණ කටයුතු සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම පරිසර සංරක්ෂණ කටයුතු වලට ශුද්‍ර ජීවීන් භාවිතා කරාම අපිට වාසි ගොඩක් තියෙනවා. කලින් කිව්වා වගේ එකක් තමයි හුඟක් අය එක්කෝ අඩු මිලට එහෙම නැත්නම් කොහෙද ඉන්නේ? වාතයේ ඉඳලා එකතු වෙනවා. දැන් පොල්ලෙලි පල් කරන්න ජලයේ හිටියේ. ඊට පස්සේ විනාකිර නිෂ්පාදනය කරන්න පුතේ වාතයෙන් එකතු වෙන්නේ. තේරුණා? එහෙනම් ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙන්නේ නෑ. අපි වෙන කර්මාන්තයක් කරනවා නම් ඒවා පිටින් ගේන්න එපේ. දෙවෙනි එක ඒගොල්ලන්ට ලොකු බල ශක්ති දෙන්න ඕන නෑ. විදුලිය, ඉන්ධන දෙන්න ඕන නෑ. පැහැදිලිද? තුන්වෙනි එක පුතේ ඒගොල්ලන්ව පොඩ්ඩක් එකතු කරාම ඒගොල්ලන්ගේ වර්ධන වේගය, ප්‍රජනන වේගය වැඩි නිසා ඒගොල්ලෝ මොකද වෙන්නේ? වේගයෙන් ඒවා සංඛ්‍යාව වැඩි කරගන්න. ඊළඟට ඒගොල්ලන්ගේ යාන බොහොම පහසුවෙන් අපිට මොනා කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්. මේ නිසා යාන වෙනස් කරලා ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරලා දෙන්න පුළුවන්. හරි. දැන් අපි බලන්න යන්නේ පුතේ ඊට ඉස්සෙල්ලා අපි බලන්න යන්නේ පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ශුද්‍ර ජීව භාවිතය නේද? එතකොට දැන් පරිසර සංරක්ෂණය සඳහා ශුද්‍ර ජීවීන් භාවිතය. එතකොට පරිසරයට අපි පරිසරයේ තියෙන අපිට ඉවත් කරගන්න බැරි දේවල් අන්න ඒවට ශුද්‍ර ජීවීන් යොදන්න පුළුවන් ද බලන්න. එකක් තමයි තෙල්. දෙවෙනි එක තමයි ප්ලාස්ටික්. තුන්වෙනි එක තමයි බැර ලෝහ. හරිද? මේවා අපිට ටිකක් ඉවත් කරන්න අමාරු වෙනවා. ඇයි මේ තෙල් වගේ දේවල් පුතාලා දන්නවා ජලයේ පාවෙනවා. ඒවා ඉවත් කරන්න හරි අමාරුයි. ඉතින් අපි හොයාගත්ත පුතේ මේ තෙල් ටික කන ශුද්‍ර ජීවී. මම කනවා කියලා කියන්නේ සරලව ඒ වගේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක වැටගත්. ඒගොල්ලන්ට ප්‍රයෝජනයක්. මොනවද තෙල්? ඒගොල්ලෝ තෙල් ටික ඊට පස්සේ ජීර්ණය කරලා ඉවර කළා දාන. එතකොට හිතමුකෝ අපේ නැවක් අනතුරක් වෙලා මෝද ලොකු තෙල් තට්ටුවක් තියෙනවා කියලා එහෙනම් අපි මොකද කරන්න ඕන?
මේකට ගුවනින් ගිහිල්ලා අර ශුද්‍ර ජීවින්ව මොනා කරන්න ඕනද? විසිරවල දාන්න ඕන. දැම්මම ඒගොල්ලෝ මොකද කරන්නේ? අර තෙල් තට්ටුව ආහාරයට අරගෙන නැති කළා දාන්න. පැහැදිලිද? ඊට පස්සේ බැරලෝහ ජීර්ණය කරන අය ඉන්නවා. සමහර ප්ලාස්ටික් වර්ග ආහාරයට ගන්න අය ඉන්නවා. ප්ලාස්ටික් වර්ග ආහාරයට ගන්න අය නිසා ඒගොල්ලන්ට පුළුවන් මේ ප්ලාස්ටික් මොනා කරන්නද පුතේ? දි รา පත් කරන. ඒකට අපි නමක් කියනවා ජෛව හායනය. හායනය කියන්නේ නැති වෙලා යනවා කියන්නේ. ජෛව කියන්නේ ජීවීන් යොදාගෙන නැති කරන. ඒකට කියනවා ජෛව හායනය කියලා. එහෙනම් අපිට පුතේ පරිසර සංරක්ෂණය සඳහා ශුද්‍ර ජීවීන් ගොඩාක් භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? ඒකේ වාසිත් මම කිව්වා. ශුද්‍ර ජීවීන් භාවිතයේ ප්‍රයෝජනත් අපි කිව්වා. ඊළඟට ඒකට එමු. මුලින්ම ලියමු පරිසර සංරක්ෂණය සඳහා ශුද්‍ර ජීවීන් භාවිතය යොදා ගැනීම. අපි මේකට නමක් කියනවා පුතේ ජෛව ප්‍රතිකර්මණය කියලා. හයිලයිට් කරලාද කොහෙද? ඒකට කියන නම ජෛව ප්‍රතිකර්මණය. දැන් අපිට තැන් තැන් වල ඔය ජෛව කියන වචනේ ආවා. ඒවා පස්සේ එකට එකතු කරගන්න. ජෛව පලිබෝධනාශක, ජෛව පොහොර, ජෛව හායනය, ජෛව ශීරණය. මෙතන කියන ජෛව ප්‍රතිකර්මණය. බලමු. පරිසර දූෂණය අවම කිරීම සඳහා එනම් පරිසර සංරක්ෂණ කටයුතු වලදී පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීමේ තාක්ෂණය ජෛව ප්‍රතිකර්මණය ලෙස හැඳින්වේ. හරි පුතේ ඒක හයිලයිට් කරගමු. ජෛව ප්‍රතිකර්මණය. ජෛව ප්‍රතිකර්මණය භාවිතා වන අවස්ථා ලියමු එක දූෂිත ජලයේ ඇති දූෂිත ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට දූෂිත ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට ශුද්‍ර ජීවීන් භාවිතා කිරීම. මේදී ශුද්‍ර ජීවීන් මගින් දූෂිත ජලයේ ඇති අපද්‍රව්‍ය වියෝජනය කෙරේ. මේදී ශුද්‍ර ජීවීන් මගින් දූෂිත ජලයේ ඇති අපද්‍රව්‍ය වියෝජනය කෙරේ. හරි පුතේ ඉවරයි.
ඊළඟට යමු. ඊළඟට තියෙනවා පුතාලගේ පොතේ සාගර ජලය මත විසිරී යන තෙල් වියෝජනය කිරීම මේදී සියුඩෝමොනාස් නම් බැක්ටීරියාව එන්න පුතේ අහගෙන ඉන්න. සාගර ජලය මත විසිරවනු ලැබේ. එතන පුතේ අර පී අකුර ශබ්ද වෙන්නේ තේරුණාද? එයාට කියන්නේ අපි මොකක් කවුරු කියලාද? සියුඩෝමොනාස් කියලා. එම ශුද්‍ර ජීවීන් මගින් නිකුත් කරන එන්සයිම මගින් තෙල්වල ඇති හයිඩ්‍රෝකාබන වියෝජනය කරයි. හරිද? අහගෙන ඉන්න. හයිඩ්‍රෝකාබන කියන වචනයක් කියන එහෙනම් අපිට පුතේ නමේම කියනවනේ හයිඩ්‍රෝකාබන. එන හයිඩ්‍රජනුයි කාබනුයි විතරයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? හයිඩ්‍රජනුයි කාබනුයි විතරයි. ලියමු. හරි පුතේ. තුන්වෙනි එක ලියමු. විවිධ කර්මාන්ත වලදී මුලින් අහගෙන ඉන්න පුතේ. ක්‍රෝමියම් CR කියන්නේ මොනවද? ක්‍රෝමියම්. PB කියන්නේ lead. ඒ කියන්නේ ඊයම්. Hg කියන්නේ පුතේ හයිඩ්‍රෝකයිරම්. ඒ කියන්නේ රසදිය. වෙනි බැර ලෝහ පරිසරයට මුදා හැර. ඒ කියන්නේ සමහර කර්මාන්තවලදී පුතේ ඕවා ඒගොල්ලෝ ලේසියට කොහෙටද දාන්නේ? ජලාශය වලට මුදා හරිනවා. ඒතර ඔය බැර ලෝහ තිබුණොත් මොකද තියෙන ප්‍රශ්නේ? ඒවා කුඩා මාළු ආහාරයට, ඒ කියන්නේ ඒවා ජලජ ශාක වලට ගිහිල්ලා ඒ ජලජ ශාක මාළු කාලා අපි මාළු කනකොට අපේ ඇඟට එනවා. අපිම දාපුවා මොකද වෙන්නේ? කැර කියලා අපිටත් වරෙන් අපේ ඇඟටම එනවා.
ප්‍රශ්නේ තියෙන්නේ ඒව ඇවිල්ලා අපේ ඇඟේ තැම්පත් වුණාම අපිට විවිධ රෝගී තත්ත්ව ඇති කරනවා. පිළිකා ඒ වගේ දේවල් ඇති කරනවා. ඒ නිසා බැරලෝහ එන එක හොඳද නරකද? නරකයි. එහෙනම් මේගොල්ලන්ට කියනවා බැරලෝහ ඉවත් කරලා දෙන්න කියලා. ඒතර ඒගොල්ලෝ ඉන්න බැක්ටීරියා ඉන්න කුළුණු තුලින් ඒ ජලය වැස්සෙන්න සලස්සලා තමයි ජලාශයට යවන්නේ. එතකොට මේගොල්ලෝ ඒව මත ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? එකපාරක් කියවමු එහෙනම්. ලියන්න එපා. විවිධ කර්මාන්තවලදී මේක පාඩම් කරපතේ. ක්‍රෝමියම්, ඊයම්, රසදිය වැනි බැරලෝහ පරිසරයට මුදාහැරි එවැනි විෂලෝහ අඩංගු දූෂිත ජලයෙන් එම ලෝහ ඉවත් කිරීම සඳහා බැක්ටීරියා අඩංගු කුළුණු තුලින් දූෂිත ජලයේ යවනු ලැබේ. දැන් ලියමු. ඒ පුතේ. හරි. ඊළඟට බලමු පුතේ හතරවෙනි එක. මොකද හතරවෙනි එකෙන් කියන්නේ? සමහර ප්ලාස්ටික් වගේ දේවල් සමහර ශුද්‍ර ජීවීන්ට මොනා කරන්න පුළුවන්ලුද? ජීර්ණය කරන්න පුළුවන්. මොනා කරන්න පුළුවන්ලුද? ජීර්ණය කරන්න පුළුවන්. හරිද? ඒවට අපි නමක් කියනවා ජෛව හායනයට ලක් කරනවා කියලා. මොනවා කියලාද කියන්නේ? ජෛව හායනයට ලක් කරනවා කියලා කියනවා. හරිද? lemmo බැක්ටීරියා මගෙන් දි รา පත් වන ප්ලාස්ටික් හෙවත් highlight කරගන්න පුතේ.
ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් නිපදවීම සිදු කරනු ලැබේ. මේ බලන්න පුතේ දින 80ක් යනකොට ඒක ජීර්ණය වෙලා ඉවරයි. දින 80ක් යනකොට ඒක ජීර්ණය වෙලා ඉවරයි. ජෛව හායනය කියන එක highlight කරාද පුතේ? හරිද? ඊළඟ එක ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම සඳහා ශුද්‍ර ජීවීන් භාවිතා කිරීමට හේතු. පුතාලට මතකයි නේද මං කිව්වා ඒගොල්ලෝ මොකද්ද? පරිවෘත්තීය වේගය වැඩි. ඊට පස්සේ ඒගොල්ලන්ව පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඥාන තාක්ෂණය අනුව වෙනස් කරන්න පුළුවන්. නියමන එක ශුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය සහ පරිවෘත්තීය ශීඝ්‍රතාවය ඉහළ නිසා ඔවුන්ගේ ජෛව ක්‍රියාවල ඉතා වේගයෙන් සිදුවීම. දෙවෙනි එක ලියමු. විවිධ උපස්තර මත ගුණනය හා ක්‍රියා කිරීමේ හැකියාව ඇති විවිධ ශුද්‍රජීවී මාදිලි පැවතීම. ශුද්‍රජීවීන් තුළ ඉතා සරල ප්‍රවේණික ද්‍රව්‍ය පවතින බැවින් ඥාන හැසිරීමේ තාක්ෂණය සඳහා පහසුවෙන් යොදාගත හැකිවීම නිසා නූතන ඥාන ඉංජිනේරු විද්‍යාව සඳහා ශුද්‍රජීවීන් බහුලව යොදා ගැනේ. ඊළඟ කරුණ
හතරවෙනි කරුණ ශුද්‍ර ජීවීන් බොහෝමයක් ඉතා අඩු මුදලට හෝ පරිසරයෙන් නොමිලේ හෝ ලබාගත හැකි වීම. අහගෙන ඉන්න. මහා පරිමාණ කර්මාන්ත සඳහා බලශක්ති විශාල වශයෙන් අවශ්‍ය වුවද ශුද්‍ර ජීවී කර්මාන්ත සඳහා බලශක්තිය මහා පරිමාණයෙන් අවශ්‍ය නොවීම. ඒ කියන්නේ විදුලිය ඉන්ධන ඕනේ නැහැ කියලා කිය. ලියමු. ශුද්‍ර ජීවීන් බොහෝමයක් ඉතා අඩු මුදලකට හෝ පරිසරයේ නොමිල හෝ ලබාගත හැකි වීම. මහා පරිමාණ කර්මාන්ත සඳහා මහා පරිමාණ කර්මාන්ත සඳහා බලශක්තිය විශාල වශයෙන් අවශ්‍ය වුවද ශුද්‍ර ජීවී කර්මාන්ත සඳහා බලශක්තිය මහා පරිමාණයෙන් අවශ්‍ය නොවීම. හයවෙනි එක පුතේ ශුද්‍ර ජීවීන් ඇසුරෙන් සිදු කරන කර්මාන්ත මගින් සිදුවන පරිසර හානිය අවම වීම.
ශුද්‍රජීවී ඇසුරෙන් සිදුවන ශුද්‍රජීවී ඇසුරෙන් සිදු කරන කර්මාන්ත මගින් සිදුවන පරිසර සිදුවන පරිසර හානිය අවම වීම දැන් අපි ඊළඟ ක්‍රියාකාරකමට යන්න හදන්නේ ශුද්‍රජීවීන් ඒ කියන්නේ මේ පරිසර සංරක්ෂණය සඳහා පුතේ ශුද්‍රජීවීන් භාවිතා කරන එක යොදා ගැනීම අපිට නිරූපණය කරන්නලු මොකෙන්ද පුතේ නිරූපණය කරන්න කියන්නේ බිත්ති පුවත්පතකින් මොකෙන්ද නිරූපණය කරන්න කියන්නේ බිත්ති පුවත්පතකින් නිරූපණය කරනවා. එතකොට පුතාලා බිත්ති පුවත් ගැන ටිකක් දන්නව නේද? ඉස්කෝලේ සිංහල වලට එහෙම කරනවනේ පුවත්පත් බිත්ති පුවත්පත්. බිත්ති පුවත්පතක් කියන්නේ මොකක්ද? ඇවිදන් යන ගමන් බිත්තියේ ගහලා තියෙන පත්තර පිටුවක් නේද? ඒකෙන් අපි බිත්ති පුවත්පතක් කියන්නේ. එතකොට බිත්ති පුවත්පතක් අපි නිර්මාණය කරනවා නම් මේ ශුද්‍ර ජීවීන් ගැන නේද? ඒකත් පරිසර සංරක්ෂණයටනේ දීලා තියෙන්නේ. එතකොට මේකට යොදා ගන්න අකුරු කොයි වගේ වෙන්න ඕන? චූටි අකුරු වුණොත් කොහමද වෙන්නේ? කවුරුත් කියවන්නේ ඇයි? ඇහැ ගැටෙන්නේ නේද? එහෙනම් අපි යොදන මාතෘකාව ටිකක් ලොකු අකුරු යොදන්නට ඕන. පැහැදිලිද? වර්ණවත් අකුරු යොදන්න පුළුවන් නම් තවත් හොඳයි. රූප වර්ණවත් ඒවා භාවිතා කරන්න පුළුවන් නම් මොකද? තවත් හොඳයි. හරිද? පැහැදිලිද? එතකොට දැන් එතකොට මේකේ අපි ගහන්න ඕන ඊට පස්සේ සිතට ගන්න අසුළු වාක්‍යයක් නේද? මේක නතර වෙලා කියවන්න පුළුවන් විදිහට ගහන්න. නැත්නම් මේකේ තිබුණොත් එම ඔය විදිහටම ශුද්‍ර ජීවීන් මගෙන් පරිසර සංරක්ෂණය සිදු කරයි. එහෙම තිබුණා මිනිස්සු කියවන්නේ. නේද? පැහැදිලි. කුතුහලයක් ඇති කරන්න. ඉතින් අපිට පුළුවන් ඕනනම් ගහන්න මොකද්ද? උඹලට බෑ අපිට පුළුවන්. කියලා ගහන්න. එතකොට දැන් කියවන්න යන කෙනාට කොහොමද කියේ? මට බෑ මේකට පුළුවන් කියලා නේද? එහෙමනේ කියවෙන්නේ එතකොට. එතකොට බලන්න මොකද්ද මේ මට බැරි මේකට පුළුවන් එක කියලා එහෙම කියවන්න හිතෙන එතකොට. එයා මොකද්ද එතකොට කියන්නේ? කවුද මේ උඹලට බෑ මට පුළුවන් කියන්නේ? මට පුළුවන් කියන්නේ කවුද? ශුද්‍ර ජීවියා. එයාට මොනවද බලන්න? තෙල් කන්න පුළුවන්. බැරලෝ කන්න පුළුවන් නේද? පැහැදිලිද කියලා. එතකොට අපිට බෑනේ ඇත්තට. ඒ වගේ අපිට පුළුවන් මොනවද? අර සිත් ගන්නාසුළු වාක්‍යයක් යොදන්න පුළුවන්. වගන්ති යොදන්න පුළුවන්. හරි. පැහැදිලිද? ඒ වගේ දේවල් යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා මොනාරේ අපිට දැන් සමහරට සමහර අය දන්නේ නැහනේ තෙල් කන අය ශුද්‍ර ජීවීන් ඉන්නවා කියලා නේද? එහෙම එතකොට ඕන තව ගහන්න පුළුවන් පුතේ මෙහෙම අර දැන් අපි ඇවිදන් යනකොට බිත්ති වල ගහලා තියෙන්නේ. හරිද? පයිප් වැඩ නැත්තම් ජල නල වැඩ කර දෙනු ලැබේ. සිවිලින් සාදා දෙනු ලැබේ. එහෙම ගහලා තියෙන අර තැන් වල නේද? එහෙම ගහනවා රැකියාව.
වයරින් කර දෙනු ලැබේ. වහල අලුත් එඩියා කර දෙනු ලැබේ. විමසීම. මේක කියලා ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ මේකේ ගහන්න පුළුවන්. මොකද්ද? ඔව් මේකේ ගහන්න පුළුවන් අපිට වන්න බැරලෝහ ඉවත් කර දෙනු ලැබේ කියලා ඒ සුද්ධ ජීවය විමසීම කියලා සුද්ධ ජීවයගේ නම. ජලය මත තියෙන තෙල් ඉවත් කර දෙනු ලැබේ. නේද? එතකොට තෙල් වැඩියෙන් දෙනවා නම් 120ක වට්ටමක් දෙනු ලැබේ. එහෙම පුළුවන් අපිට. එයාට වැඩිපුර දෙනවා කියන්නේ එයාට කෑම වැඩිපුර දෙනවා හා සමානයි. ඉතින් ඒ වගේ අපිට පුළුවන් මේක සිත් ඇද ගන්නා සුළු විදිහට මොනා කරන්න බෑ නිර්මාණය කරන්න. ඒතර මේකෙන් අපිට ලැබෙනවා නිර්මාණ ශක්තිය. විද්‍යා විෂයට තියෙන විෂය කරුණු මතක සිටිනවා. කණ්ඩායමක් එකතු වෙලා නම් කරේ කණ්ඩායම් හැංගීමෙන් වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. අනිත් අයගේ මතවලට ගරු කරන. ඉතින් අපි පරිසර සංරක්ෂණය සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන බිත්ති පුවත්පතක් සෑදීම විද්‍යා පෙළපොත අපි යොදා ගන්න පුතේ මූලාශ්‍ර කියන්නේ මොනවද? අපි කරුණු හොයන ඒවා. ඒවට කියන්නේ මූලාශ්‍රකය. විද්‍යා පෙළපොත විද්‍යා සංගරහ අන්තර්ජාලය සකස් කරන වාරයරු වර්ණවත් අකුරු සිත් ඇද ගන්නා සුළු වාක්‍ය වර්ණවත් රූප ලැබෙන වාසේ නිර්මාණ හැකියාව වැඩි දියුණු වීම විෂය කරුණු හොඳින් මතක සිටීම
හරි පුතේ. ඊට පස්සේ අපි එන්න හදන්නේ ශුද්‍ර ජීවීන් මගින් සිදුවන මොනවා ගැනද? අහිතකර බලපෑම් ගැන. අහිතකර බලපෑම් තුනක් ගැන අපි කියනවා. මොනවාද තුන? ලෙඩ රෝග සෑදීම කතා කරා. ආහාර නරක කිරීම තව මොකක්ද? කලින් කිව්වා. ඇඳුම් සහ දැව මත වැඩිමින් ආර්ථිකමය අවාසි සිදු කරන. කවුද? ශුද්‍ර ජීවි. එහෙනම් අපි දැන් ශුද්‍ර ජීවීන් භාවිතය ඉවර කරා නේද? ප්‍රධාන කොටස් කීයක් ඉවර කරාද? 4. මොනවාද 4? කෘෂි කර්මාන්තයට, වෛද්‍ය විද්‍යාවට, කර්මාන්ත සඳහා පරිසර සංරක්ෂණයට. දැන් අපි කතා කරන්නේ ශුද්‍ර ජීවීන් මගින් සිදුවන පුතේ අහිතකර බලපෑම් ගැන. අහිතකර බලපෑම් ගැන කතා කරන්නේ බලමු. ශුද්‍ර ජීවීන් මගින් ඇති කරන අහිතකර බලපෑම්. ශුද්‍ර රෝගකාරකයන් ලෙස ක්‍රියා කිරීම සහ ආහාර නරක කිරීම වැනි ක්‍රියා මගින් ශුද්‍ර ජීව මිනිසාට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. නියමිත 1 මිනිසාට රෝග ඇති කිරීම. 2 ආහාර නරක කිරීම. ආර්ථික වශයෙන් වැදගත් වන පෘෂ්ඨ මත වැඩිමින් ඒවාට හානි සිදු කිරීම. හරිද? හරි පුතේ. ඒවා දැන් අපි මුලින්ම කතා කරන්නේ එහෙනම් මොනවා ගැනද? මිනිසාට ලෙඩ රෝග ඇතිවීම ගැන. පැහැදිලිද? ඉතින් ඇත්තට මෙයා මිනිසාට විතරක් නෙමෙයි. මිනිසාට වැදගත් ශාකවලටයි මිනිසාට වැදගත් සතුන්ටත් වෙන එක අපි මිරිසලා 8 පන්තියේදී එහෙම කතා කරා. හරි? දැන් මෙතෙන්දී වැඩිපුර අවධානය යොමු කරන්න පුතේ මිනිසාට වැළඳෙන මොනවා ගැනද? ලෙඩ රෝග ගැන. එතකොට මේ ශුද්‍ර ජීවීන් මිනිසාට ලෙඩ රෝග සාදනවා කියන එකේ ඇත්ත අදහස මොකද්ද පුතේ? එයා අපේ ඇඟට ඇවිල්ලා මොනවා හරි මාර්ගයක් ඔස්සේ අපේ ඇඟ ඇතුළට රිංගලා අපේ ඇඟේ ඇතුළේ තියෙන සෛලවලට ගිහිල්ලා හානි කරනවා. එක්ක රුධිරයට ගිහිල්ලා හානි කරනවා. පැහැදිලිද? එහෙම ගිහිල්ලා මේ සෛලවල තියෙන පෝෂක දේවල් ඒගොල්ලෝ ඇදලා අරගෙන ඒගොල්ලන්ගේ සංඛ්‍යාව මොනා කරනවද? වැඩි කරගෙන අර සෛල පුපුරවල විනාශ කරනවා. ඒ නිසා ඒ සෛලවලට හානි සිදු වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ රුධිරයට විෂ පිට කරනවා. පැහැදිලි? මේ වගේ ඒගොල්ලෝ විවිධ ක්‍රම ඔස්සේ අපිට මොනා කරනවද? හානි සිදු කරනවා. ඉතින් මෙහෙම කරන්න ශුද්‍ර ජීවී කාණ්ඩ ඉන්නවා. කවුද පුතාලට හිතේ? වෛරස්. වෛරස් කියන එක අපි ශුද්‍ර ජීවියෙක් විදිහට ගන්නව අඩුයිනේ. වෛරස් අතෑරියොත් බැක්ටීරියා ඉන්නවා. ප්‍රොටෝසෝවා ඉන්නවා. ප්‍රොටෝසෝවා දිලීර ඉන්නවා. තව තුනයි තව කෙනෙක් හිටියා. ඈ වෛරස් ගන්න බෑ කියවනේ ශුද්‍ර ජීවියෙක් විදිහට. ඒ කෙනෙක් අමතක වුණා. ඇයි ඇල්ගි? ඇල්ගි ලෙඩ රෝග හදන්නේ නැහැ. ඇයි ඇල්ගි ලෙඩ රෝග හදන්නේ නැත්තේ? එයා ස්වයං පෝෂ්‍ය. එයාට අපේ ඇඟ වුණේ නැහැ. එයාට පුළුවන් තනියම ආහාර නිපදවන්න. එහෙනම් මේ ශුද්‍ර ජීවීන් අතරින් ලෙඩ රෝග නොසැදීමට අදුම දායකත්වයක් දක්වන්නේ කවුද? ඇල්ගි. ඒකට හේතුව ඇයි පුතේ? ඒගොල්ලෝ ස්වයං පෝෂීන් වීම. පැහැදිලිද? අපි ඒක කතා කර
ශුද්‍ර ජීවීන් මගින් ඇති කරන ශුද්‍ර ජීවීන් මගින් රෝග ඇති කිරීම මිනිසාට මෙන්ම ශාක හා සතුන්ටද ලෙඩ රෝග ඇති කිරීම ශුද්‍ර ජීවීන් මගින් සිදු කරන අහිතකර බලපෑමකි. අහිතකර බලපෑමකි. රෝග ඇති කිරීමට දායක වන ශුද්‍ර ජීවී කාණ්ඩ රේවතේ බැක්ටීරියා වෛරස් දිරීර ප්‍රොටසෝවාවන් වෛරස පොඩ්ඩක් රවුම් කරන්න පුතේ හරි යටි වාක්‍යයක් ලිව්වා ඇල්ගේ ස්වයංපෝෂයෙන් නිසා මිනිසාට ලෙඩ රෝග සෑදීමක් සිදු නොකරයි. හරි පුතේ